සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණ ආකාරය යද නිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා යමක් අනිත්‍ය නම් එය දුකකි යමක් දුක නම් එය අනාත්මයකි සංස්කාරය වනාහි ෂය අර්ථයෙන් අනිත්‍යය බය අර්ථයෙන් දුක්ඛය අසාර අර්ථයෙන් අනාත්මය එම සංස්කාරයෝ ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැතිව යන බැවින් අනිත්‍යය ඇතිවීම නැතිවීම දෙකින් නිරතුරුව පෙළෙන බැවින් දුක්ඛය කැමැති ලෙස නොපවතින බැවින් අනාත්මය අනිච්ඡං කයට්ඨේන ගෙවි ගෙවි යන බැවින් අනිත්‍යයි දුක්ඛං බයට්ඨේන බියගෙන දෙන බැවින් දුකයි අනත්තං අසාර කට්ඨේන සාරයක් නැති බැවින් අනාත්මයි සංස්කාරයන්ගේ විනාශ වීම බිඳීම නැතිවීම සංකත වීම හෙවත් නිරෝධය එහි අනිත්‍ය ස්වභාවයයි එයින් හටගන්නා වූ බිය ශෝකය එහි දුක්ඛ ස්වභාවයයි සංස්කාරයන් තුල ආත්මනීය නিত্য ස්ථීර සාස්වත අවිපරිණාම නම් වූ ස්වභාවයක් සම්පූර්ණයෙන් නැති බැවින් ඒ බව සංස්කාරයන්ගේ අනාත්ම ස්වභාවයයි ක්ලේශයන්ගෙන් හා ලෝකයෙන් මිදෙන බැවින් නික්මෙන බැවින් ලෝකෝත්තර මාර්ගය විමෝක්ෂ මුඛ නම් වෙයි එය අනිමිත්ත අපනිහිත ශුන්්‍යත යනුවෙන් තෙවදෑරුම් වෙයි සංස්කාරයන්ගේ උදේවය මෙනෙහි නොකිරීමෙන්ද සන්තතියෙන් වැසුණු හේින්ද ඒවායෙහි අනිත්‍ය ස්වභාවය නොවැටහෙයි අනිත්‍යානුපස්සනාව නිතර භාවිතා කරන්නාට සංස්කාරයෝ ෂය වශයෙන් වැටහෙයි තවද සංස්කාරයන් අනිත්‍යයයි නැවත නැවත නුවණින් දැකීම නම් වූ අනිත්‍යානුපස්සනාව වඩන්නා සංස්කාරයන් නිත්‍ය යන සංඥාව තදංග වශයෙන් දුරු කරයි. මෙහිදී දිවෙන සුළු වැනි පහසුවෙන් පැතිරෙන ඥානය නම් වූ ජවන ප්‍රඥාව පුරවයි. සද්ධා ඉන්ද්‍රිය බහුල යෝගීන්ට අදිමෝක්ඛය බහුල ශ්‍රද්ධාවෙන් සංස්කාරයන්ගේ බිනිබිදී යාම පරිග්‍රහ කිරීම නම් වූ අනිත්‍යානුපස්සනා භාවනාව මගින් යම් අවස්ථාවකදී එම අනිත්‍ය ස්වභාවයට ප්‍රතිපක්ෂ වූ එක්තරා නিত্য ස්ථීර ස්වභාවයකින් අනිමිත්ත විමෝක්ඛ මුඛය තුලින් කිසිදු සටහනකින් තොරව නිවන අරමුණු වෙයි. එම අනිත්‍ය ලක්ෂණ දර්ශන ඥානයෙන් ක්ලේශ ප්‍රහාණය කොට ලබන්නා වූ නිවන අනිමිත්ත ධාතු නිර්වාණයයි. ඉරියව් වලින් වැසුණු හේින්ද නිතර පීඩා කරන බව මෙනෙහි නොකිරීමෙන්ද සංස්කාරයන්ගේ දුක්ඛ ස්වභාවය නොවැටහෙයි. දුක්ඛානුපස්සනාව නිතර භාවනා කරන්නාට සංස්කාරයන් බය වශයෙන් වැටහෙයි. තවද සංස්කාරයන් දුක්ඛ ස්වභාවයෙන් යුක්තයයි පුන පුනා නුවණින් දැකීම නම් වූ දුක්ඛානුපස්සනාව බහුලව වඩන්නා සංස්කාරයන් සැපසහගතයයි යන වැරදි වැටහීම දුරු කරයි. මෙහිදී විනිවිද කැපෙන සුළු කෙලෙස් සිඳලීමට සමත් වන ඥානය නම් වූ නිබ්බේධික ප්‍රඥාව පුරවයි. සමාධි ඉන්ද්‍රිය බහුල යෝගීන්ට පස්සද්ධිය බහුල සමාධියෙන් සංස්කාරයන් බය වශයෙන් අරමුණු වීම නම් වූ දුක්ඛානුපස්සනා භාවනාව මගින් යම් විටකදී එම දුක්ඛ ස්වභාවයට ප්‍රතිපක්ෂ වූ එක්තරා සුඛ ස්ථාවර ස්වභාවයකින් අපනිහිත විමෝක්ෂ මුඛය තුලින් බියෙන් පිළිකුලෙන් යුතු වූ ඇලුම් කළ යුතු කිසිවක් නොමැති බැවින් තණ්හාවෙන් තොරව නිවන අරමුණු වෙයි. එම දුක්ඛ ලක්ෂණ දර්ශන ඥානයෙන් ක්ලේශ ප්‍රහාණය කොට ලබන්නා වූ නිවන අපනිහිත ධාතු නිර්වාණයයි. නානා ධාතු වෙන්කොට මෙනෙහි නොකිරීමෙන්ද
ගණයෙන් වැසුණු හේින්ද සංස්කාරයන්ගේ අනාත්ම ස්වභාවය නොවැටහෙයි. අනත්තානුපස්සනාව නිතර භාවිතා කරන්නාට සංස්කාරයන් ශුන්‍ය හිස් ලෙස වැටහෙයි. තවද සංස්කාරයන් ආත්ම ස්වභාවයෙන් තොර බව පුනපුනා නුවණින් බැලීම නම් වූ අනත්තානුපස්සනාව බහුලව භාවිතා කරන්නා සංස්කාරයන් වනාහි ආත්මයක් සහිතය යන සදොස් හැඟීම හැර දමයි. මෙහිදී මහත් නුවණ නම් වූ මහා ප්‍රඥාව පුරවයි. පඤ්චේන්ද්‍රිය අධික යෝගීන්ට ප්‍රඥාව බහුල සමාධියෙන් සංස්කාරයන්ගේ හිස් ස්වභාවය නම් වූ අනත්තානුපස්සනා භාවනාව මගින් යම් විටකදී සංස්කාරයන්ගේ හිස් බවට ප්‍රතිපක්ෂ වූ නিত্য සුඛ ආදී ගුණයන් පරිපූර්ණ වූ ස්වභාවයකින් ශුන්්‍යත විමෝක්ෂ මුඛය තුලින් සත්ව පුද්ගල ආත්ම වශයෙන් ගත හැකි හරයකින් සාරයකින් තොරව නිවන අරමුණු වෙයි. ආත්ම ස්වභාවයක් නිවනෙහිද නැත. එම අනාත්ම ලක්ෂණ දර්ශන ඥානයෙන් ක්ලේශ ප්‍රහාණය කොට ලබන්නා වූ නිවන ශුන්්‍යත ධාතු නිර්වාණය නම් වෙයි. මෙසේ මෙම විමෝක්ෂ මුඛ තුන ත්‍රිවිධ ලෝකෝත්තර මාර්ග හෙවත් තුන් ආකාර අනුපස්සනාවන් පිළිබඳව දත යුතුය. ඒ චරිත ස්වභාවයන්ගෙන් යුතු පුද්ගලයන් ඒ විමෝක්ෂ මුඛයන් හරහා තම තම නැන පමණින් නිර්වාණ ධාතුව අරමුණු කරගනු ඇත. චත්තාලිසාකාර විදර්ශනා භාවනාව. පේන පිණ්ඩූපමං රූපං වේදනා බුබුලූපමා මරිචිකූපා සංඥා සංඛාරා කදලූපමා මායූපමඤ්ඤ විඤ්ඤාණං දේසිතා දිච්ච බන්දුනා. රූපය පෙන පිඩක් වැනිය, වේදනාව දිය බුබුලක් වැනිය, සංඥාව මිරිගුවක් වැනිය, සංස්කාරයෝ කෙසෙල් කඳක් වැනිය, විඤ්ඤාණය මායාවක් වැනිය යයි සූර්ය වංශයේ උපන් බුදුන් වහන්සේ වදාළසේක. යථා යථා නිජ්ජායති යෝනිසෝ උපපරික්ඛති රිත්තකං තුච්ඡකං හෝති යෝනං පස්සති යෝනිසෝ. යමෙක් එය නුවණින් දකීද, යම් යම් පරිද්දකින් එය සිතයිද, නුවණින් විමසා බලයිද, එය පංචස්කන්ධය හිස් වූ බොල් වූවක් වෙයි. ඉමංච කායං ආරම්භ භූරි පඤ්ඤේන දේසිතං පහානං තින්නං ධම්මානං රූපං පස්සේත ජඩ්ඩිතං. පතල නුවණක් ඇති බුදුරජාණන් වහන්සේ විසින් ගැරහී යුතු කොට දේශනා කළ ආයුෂ ආදී ධර්ම තුනක පිරිහීම ඇති සොහොනෙහි දමන ලද රූපස්කන්ධ සංඛ්‍යාත මේ කය යමෙක් නුවණින් දකීද, ආයු උස්මාච විඤ්ඤාණං යදා කායං ජහන්තිමං අපවිද්දෝ තදාසේති පරබත්තං අචේතනං. ජීවිතේන්ද්‍රියත් කර්මජ තේජෝ ධාතුවත් විඤ්ඤාණයත් යම් කලක මේ කය හැර දමයිද, එකල්හි බැහැර කරන ලද අපවිත්‍ර වූ කුණු මාංශ බුදින නොඑක් සත්වයන්ට ආහාර බවට පැමිණ අචේතනිකව හොවිනු ඇත. ඒතා දිසායන් සන්තානෝ මායායන් බලලාපිනී වදකෝ ඒස අක්ඛාතෝ සාරෝ එත්ත න විච්ඡති. මලවුන් පිළිබඳ වූ මේ ප්‍රවේණි ධර්මතාවය මෙබඳුය. මේ විඤ්ඤාණය බාලයන් විසින් මැනවයි කියවන මායාවකි. මේ සම්බන්ධ ඔවුනොවුන් නසාලන අර්ථයෙන් වදකෙක් යයි මේ ස්කන්ධය පවසන ලදී. මෙහි හරයක් නැත. ඒවං කන්දේ ආවෙක්ඛ්‍යය බික්ඛු ආරද්ධ වීරියෝ දිවාවා යදිවා රත්තිං සම්පජානෝ පටිපස්සතෝ. පටන් ගන්නා ලද වීරිය ඇති සංසාර බය දක්නා ලද භික්ෂුව දවල්ද රෑද මනා නුවණ ඇතිව එළඹ සිටි සිහි ඇතිව ස්කන්ධයන් මෙසේ බලන්නේය. ජාහෙය්‍ය සබ්බ සංයෝගං කරෙය්‍ය සරණත්තනෝ
චරయ్‍යාදිත්ත සීසෝව පත්තයන් අච්චුතං පදං. ස්කන්ධයන් පිළිබඳ නුවණින් දැක අච්චුත හෙවත් වෙනස් නොවන සංඛ්‍යාත නිවන පතන්නා සියලු සංයෝජනයන් දුරු කරන්නේය. තමහට පිහිටක් කරගන්නේය. හිස ගිනිගත්තෙකුසේ ස්කන්ධ ලෝකයෙහි හැසිරෙන්නේය. සංයුක්ත නිකායේ කන්ද වග්ගය පේන පිණ්ඩූපම සූත්‍රය. ත්‍රිලක්ෂණ භාවනාව පිළිබඳ සවිස්තරව සලකා බැලීමක් මෙම ලක්ෂණ සම්මර්ෂණ කොටස මගින් සිදු කෙරෙයි. මෙම සම 40 භාවනා පදයන් විදර්ශනාවට නැංවූ කල ලැබූ විදර්ශනා ඥාන දියුණු වීමත් ඒවා ස්ථීර වීමත් එමෙන්ම පුද්ගල సంతානයන් පිරිසිදු වීමත් සිදුවනු ඇත. පංචස්කන්ධ සංඛ්‍යාත සංස්කාර ලෝකයේ ගැන යථාර්ථ අවබෝධයක් කරා ගමන් කරන යෝගාවචරයන් වහන්සේට මෙම චත්තාලිසාකාර භාවනාව හෙවත් ණය විදර්ශනාව මහත්සේ උපකාර වන්නකි. ත්‍රිලක්ෂණ ධර්මයන් පුළුල්ව අවබෝධ කර ගැනීමට එනම් එම ලක්ෂණත්‍රය දෙස විවිධ කෝණවලින් පැතිවලින් බලමින් ගැඹුරු වැටහීමක් ඇති කර ගැනීමට මෙම 40 ආකාර අනුපස්සනාව උපකාරී වෙයි. මෙහිදී සමාධිමත් සිතකින් නිසි ලෙස පිළිවෙලකට නිසි ඉවසීමෙන් යුතුව භාවනා කළ යුතුය. එමෙන්ම 40ක් වූ භාවනා පදයන් ගැන මනා දැනුමක් ඇති කරගෙන පරමාර්ථ ධර්මයන්ට මෙම ලක්ෂණයන් ගැලපෙන ආකාරයත් පරමාර්ථයන්ගේ නියමාකාර වූ යථා ස්වභාවයත් මනසින් දැකීමෙන් පරිග්‍රහ කළ යුතුය. 40 ආකාර භාවනා පද. දස ආකාර අනිත්‍ය ලක්ෂණයන්. සකල සංස්කාර ධර්මයන් වනාහි අනිච්චතෝ වෙනස් වන බැවින් එපිද නිරුද්ධ වන බැවින් අනිත්‍යයි. පලෝකතෝ කැඩී බිඳී පළුදු වී යන බැවින් අනිත්‍යයි. චලතෝ නිතර කම්පාවන චලනය වන බැවින් අනිත්‍යයි. පබංගූතෝ ශනිකව කැඩී බිඳී කුඩු වී විනාශ වී යන බැවින් අනිත්‍යයි. අද්දූවෝතෝ ස්ථීර බවක් නැති බැවින් අනිත්‍යයි. විපරිණාම ධම්මතෝ වෙනස් වන දුකටම පෙරළෙන බැවින් අනිත්‍යයි. අසාරකතෝ හරයක් සාරයක් නැති බැවින් අනිත්‍යයි. විභවතෝ නිත්‍යාදී උසස් ගතියකට නොයන බැවින් අනිත්‍යයි. මරණ ධම්මතෝ මරණ ස්වභාවය ඇති බැවින් අනිත්‍යයි. සංඛතත්තෝ හේතු ප්‍රත්‍යයන්ගෙන්ම හටගත් බැවින් අනිත්‍යයි. පස්විසි ආකාර දුක්ඛ ලක්ෂණයන්. සකල සංස්කාර ධර්මයන් වනාහි දුක්ඛතෝ නිතර දුකින් පෙළෙන නිසා දුකටම වස්තු වන නිසා දුක්ඛය. රෝගතෝ පිළියම් කළ යුතු රිදවන රෝගයක් වැනි බැවින් දුක්ඛය. අගතෝ නොයෙක් විපත්ති උපදවන බැවින් දුක්ඛය. ගණ්ඩතෝ සරව ගලන ගඩුවක් වැනි බැවින් දුක්ඛය. සල්ලතෝ ශරීරයේ ඇති දුක් ඇති කරන විෂ උලක් බැවින් දුක්ඛය. ආබාධකෝ පිහිට පැතිය යුතු ලෙඩක් වැනි බැවින් දුක්ඛය. උපද්දවතෝ නිරපේක්ෂව නොයෙක් අනතුරු සිදු කරන බැවින් දුක්ඛය. බයතෝ බය උපදවන ස්ථානයක් බැවින් දුක්ඛය. ඊතීතෝ වසංගතයක් වැනි බැවින් දුක්ඛය. උපසග්ගතෝ භයානක අනතුරක් විපතක් වැනි බැවින් දුක්ඛය. අතානතෝ ආරක්ෂා කළ නොහැකි බැවින් දුක්ඛය. අලේනතෝ කිසිවෙකුගේ පිහිට ආධාරයක් නැති බැවින් දුක්ඛය. අසරණතෝ අනෙකෙකුගෙන් කිසිම සරණක් පිහිටක් නැති බැවින් දුක්ඛය. වදකතෝ මිතුරෙකුසේ පැමිණ වද පමුණුවන වදකයෙකු වෙන නිසා දුක්ඛය. අගමූලතෝ සියලු අකුසලයන්ට හා එහි විපාකයන්ට මුල් වන නිසා දුක්ඛය. ආදීනවතෝ
නිතර බැගෑපැත්වන දුප්පතෙකු වන බැවින් දුක්ඛය. සාසවතෝ කාම ආදී ආශ්‍රවයන්ට ගොදුරු වන බැවින් දුක්ඛය. මාරා මිගතෝ ක්ලේශ මාරයාට හසුවන ගොදුරක් වන බැවින් දුක්ඛය. ජාති ධම්මතෝ ඉපදීම ස්වභාව කොට ඇති බැවින් දුක්ඛය. ජරා ධම්මතෝ දිරීම ස්වභාව ඇති කොට බැවින් දුක්ඛය. ව්‍යාධි ධම්මතෝ ලෙඩවීම ස්වභාව කොට ඇති බැවින් දුක්ඛය. ශෝක ධම්මකෝ ශෝක කිරීම ස්වභාව කොට ඇති බැවින් දුක්ඛය. පරිදේව ධම්මතෝ හැඬීමට වැළපීමට හේතු වන බැවින් දුක්ඛය. උපායාස ධම්මතෝ සිතකය දැවීමට වෙහෙසීමට පමුණුවන බැවින් දුක්ඛය. සංකිලේශික ධම්මතෝ කෙලසුන්ගෙන් දැඩිව කිලිටු වන බැවින් දුක්ඛය. පස් ආකාර වූ අනාත්ම ලක්ෂණයන් සියලු ධර්මතාවයන් වනාහි අනත්තතෝ ආත්ම භාවයකින් තොර බැවින් අනාත්මය. ශුන්‍යතෝ ස්ථීරව පවතින කිසිවක් නැති බැවින් හිස් බැවින් අනාත්මය. පරතෝ අන්සතු දෙයක් වන බැවින් අනාත්මය. රිත්තතෝ ගතියුතු හරයක් නැති බැවින් හිස් බැවින් අනාත්මය. තුච්ඡතෝ ඵලයක් නැති නොවටිනා දෙයක් බැවින් අනාත්මය. මෙම 40 ලක්ෂණයන්ගෙන් 3ක් පිළිබඳ විස්තරයක් පහත දැක්වේ. පලෝකතෝ සංස්කාරයන් වනාහි කොටසින් කොටස පැලී කෑලි වලට කැඩී විනාශ වන ස්වභාවයෙන් යුක්තය. ජරා මරණ ආදියෙන් පළුදු වෙයි. එබැවින් සංස්කාරයෝ අනිත්‍යය. විවිධ අනතුරු වලින් වැටීම්, කැපීම්, පහර දීම්, ඇඹරීම්, ඉරීම්, පැලීම් ආදියෙන්ද ලාදුරු, කුෂ්ඨ, ගණ්ඩ ආදී රෝගයන්ගෙන්ද ජරා මරණ ආදියෙන්ද ශරීරය කෑලි කෑලි වලට කැඩී විනාශ වී යයි. බාහිරව ඇති සියලුම රූපයන්ද මේ ස්වභාවයන්ගෙන් හා ස්වභාවික විපත් වලින් කැඩී බිඳී විනාශ වෙයි. මේ වනාහි රූපයේ පලෝකත ස්වභාවයයි. රූපස්කන්ධය වශයෙන් සතුටින් සිටින්නවුන්ගේ එම සතුට ෂණයකින් වෙනස් වී දුක් ඇති වෙයි. එමෙන්ම සෝමනස්ස, දෝමනස්ස, උපේක්ෂා යන වේදනාන්ත්‍රිකය විවිධ හේතු මත විටින් විට වෙනස් වෙයි. වේදනා ස්කන්ධය තමන් දැන තිබූ ඇතැම් සංඥාවන් අමතක වී යයි. සංඥා ස්කන්ධය විවිධ ක්‍රියාවන් අතරමඟ නතර වෙයි. සංස්කාර ස්කන්ධය විවිධ දැනගැනීම් ඉන්ද්‍රියන්ගේ ස්වභාවය මත බාහිර තත්වය මත වෙනස් වෙයි. විඥාන ස්කන්ධය රෝගතෝ සංස්කාරයන්ට වනාහි රෝගියෙකුට මෙන් අප උපස්ථාන කරමින් අවශ්‍ය ප්‍රත්‍ය සැපිය යුතු නිසාද නොඑක් දුක් පීඩා කරදර ඇතිවීමට මූල කාරණයක් වන නිසාද සංස්කාරයෝ දුක්ඛයෝය. ඇසෙහි රෝග, කනෙහි රෝග, පපුවෙහි රෝග, උදර රෝග, හිසෙහි රෝග, හදවත් වකුගඩු පෙනහළු ආදී වල ඇතිවන රෝග, වාපිත් සෙම් ආදී අනේක විද රෝගයන් මෙම ශරීරයෙහි හටගනී. සතුරන් බහුලය. බාහිර සත්වයන්ගේද මෙසේමය. බාහිර වූ අජීවී දේවල්ද නොඑක ආකාරයෙන් විකෘතීන්ට පත්වෙයි. රෝගීන්ට මෙන් ප්‍රත්‍ය සපයා ඒවා නඩත්තු කළ යුතු වෙයි. රූපස්කන්ධය සැපදුක් උපේක්ෂා වේදනාවන්ද නිරතුරුව පෙරළෙමින් නොඑක් විපර්යාසයන්ට පැමිණෙයි. වේදනා ස්කන්ධය අවශ්‍ය සංඥා මතකයේ රඳවා ගැනීමටද අනවශ්‍ය සංඥා මතකයෙන් ඉවත් කර ගැනීමටද රෝගියෙකු මෙන් වෙහෙසිය යුතුය. නිතර ප්‍රත්‍ය සැපිය යුතුය. සංඥා ස්කන්ධය
අකුසල සංස්කාර සිතේ ඇති වී රෝගියෙකුසේ දුක් විඳී. විවිධ ක්‍රියා පැවැත්වීමට අවශ්‍ය ප්‍රත්‍යයන් රෝගියෙකු මෙන් සැපිය යුතුය. සංස්කාර ස්කන්ධය සයාකාර වූ විඥාන ප්‍රත්‍යයන් මගින්ම ඉපදවිය යුතුය. එහිදී තමන් අකමැති විඥානයන් ද උපදී රෝගියෙකුසේ දුක් විඳී. විඥාන ස්කන්ධය ශුන්‍යතෝ ස්කන්ධයන් වනාහි සත්ව පුද්ගල ආත්ම වස්තු ස්වභාවයෙන් හිස් බැවින් ශුන්‍යය. නිවාසී කාරක වේදක අදිඨායක ස්වභාවයක්ද ස්වාමි වසවත්ති අධිපති ස්වභාවයක්ද එහි නැත. ඊතා කුඩා අංශු රාශියක එකතුවක් වූ රූපය වනාහි පිළිකුල් වූ අසාර දෙයක්ම මිස දිගට පවතින ආත්මය නම් වූ ඝන වූ කිසිවක් එහි නැත. නිතරම ඇතිවීම නැතිවීම ආදියෙන් පෙළෙන අනිත්‍ය වූ දුක්ඛ වූ මෙය ආත්ම ස්වභාවයෙන් ශුන්‍යය. රූපස්කන්ධය සුඛ දුක්ඛ උපේක්ෂා යන වේදනාවන් ඉපිද නිරුද්ධ වෙති. ඒවායේ අධිපතියකු හෝ ඒවා විඳින්නකු නැති බැවින් ශුන්‍යය. වේදනාස්කන්ධය විවිධ අරමුණු ලැබීමෙන් ලෝක සම්මුති විවහාරයට අනුව ගස ගල ආදී ලෙසින් නොඑක් සංඥා ඇති වෙයි. හේතුඵල අනුව මෙය සිදුවනවා මිස කරන්නෙකු කරවන්නෙකු නැති බැවින් ශුන්‍යය. සංඥාස්කන්ධය සිතෙහි හටගන්නා වූ කුසල අකුසල මූලයන්ගෙන් නොඑක් ආකාරයේහි කුසල අකුසල චිත්ත ස්වභාවයන් හටගනී. එමගින් විවිධ කුසල අකුසල ක්‍රියාවන් සිදුවෙයි. මේ සියල්ල නාම රූප හේතු ඵල අනුව සිදුවනවා මිස ඇතුළත සිට කරවන්නෙකු මෙහි නැති බව ශූන්‍යය. සංස්කාර ස්කන්ධය අතීත වර්තමාන හේතුඵල සම්බන්ධයක් ලෙස හටගන්නා දෙපස් විඥානයන් ආදී සිත් චිත්ත නියාමයට අනුව ඉපිද නිරුද්ධ වෙයි. ඒවා තම වසඟෙහි පවත්වන්නෙක් හෝ ඒ පිළිබඳව තීරකයක් නැති බැවින් ශුන්‍යය. විඥාන ස්කන්ධය මේ ලක්ෂණ තුන විස්තර කර ඇති ආකාරයට ඉතිරි ලක්ෂණ 37ද විස්තර ලෙස සොයා බලා දැනගත යුතුය. එවිට භාවනා කරන අවස්ථාවෙහිදී වඩාත් අර්ථාන්විතව අවබෝධාත්මකව භාවනා කළ හැකි වෙයි. ලැබූ විදර්ශනා ඥාන වැඩි දියුණු වීමටද නොලැබූ විදර්ශනා ඥාන උපදවා ගැනීමටද එය මහෝපකාරී වනු ඇත. භාවනා කළ යුතු අයුරු ආනාපාන සතියෙන් හෝ ඕදාත කසිනෙන් චතුර්ථ ධානයට සමවැදී එහි ආලෝකයේ දීප්තිමත් වූ පසු එමගින් තමාගේ චක්කු ద్వාරය අරමුණු කරන්න. එහි පවතින රූප කලාප 7 තුල ඇති රූප 63 හඳුනා ගන්න. අනතුරු එහි චක්කු දශක කලාපයක් වෙන් කරගන්න. ඉන්පසු එහි පවතින පඨවි ධාතුව පමණක් අරමුණු කරන්න. පිරිසුදු සමාධියකින් ඊතා සංසුන්ව පරමාර්ථ ස්වභාවයක් වූ පඨවි ධාතුවේ යථා තත්වය මනසින් දැක ගන්න. එනම් ඒ ස්ථීරව නොපැවති ඊතා වේගයෙන් ඉපිද බිඳ බිඳී යන ස්වභාවය මනසින් දකිමින් පඨවි අනිච්චා යනුවෙන් මානසිකාර කරන්න. අනතුරු එම චක්කු දශක කලාපයේහිම පවතින ආපෝ ආදී ඉතිරි රූප 9ද මේ ආකාරයටම යථා ස්වභාවය දකිමින් ආපෝ අනිච්චා ආදී වශයෙන් මානසිකාර කරන්න. පසුව කාය දශක කලාප ආදී ඉතිරි කලාප 6ද මේ ආකාරයටම එහි ඇති පරමාර්ථයන්ගේ යථා ස්වභාවය නුවණින් දකිමින් අනිච්චා යනුවෙන් මානසිකාර කරන්න. එවිට ඔබ චක්කු ద్వාරයේහි රූප 63ම අනිච්චතෝ යන ලක්ෂණයෙන් සම්මර්ෂණය කළා වන්නේය. ඉන් අනතුරුව සෝත ద్వාරයන්හි රූප 63, ගාන ద్వාරයේහි රූප 63, ජීවහා ద్వාරයේහි රූප 63, කාය ద్వාරයේහි රූප 54,
හෘද ద్వාරයේහි රූප 63 යන ద్వාරයන්ගේද පෙරසේම ඒ පරමාර්ථයන්ගේ යථා ස්වභාවයේ නුවණින් දකිමින් ශාන්ත සිතකින් සමාධිමත්ව අනිච්චා යනුවෙන් පරිග්‍රහ කළ යුතුය. මෙලෙස ద్వාර වශයෙන් පරිග්‍රහ කර නිම වූ පසු කයෙහි කොටස් 42 තුල පවතින රූපයන්ගේද යථා ස්වභාවය සමාධි ආලෝකය තුලින් නුවණින් දැක පෙරසේම අනිච්චා ලක්ෂණයෙන් පරිග්‍රහ කළ යුතුය. එනම් පළමුව තම ශරීරයේහි පිහිටා ඇති පඨවි බහුල කොටස් 20 තුල පවතින රූපයන් අනිත්‍යතෝ ලක්ෂණයෙන් පෙරසේම පරිග්‍රහ කරන්න. අනතුරුව ආපෝ කොට්ටාස 12 තුලද තේජෝ කොට්ටාස 4 තුලද වායෝ කොට්ටාස 6 තුලද පිහිටා ඇති රූපයන්ගේ අනිත්‍යතෝ ලක්ෂණයෙන් එකින් එක මනාව පරිග්‍රහ කරන්න. ඉන්පසු දස ආකාර වූ අනිත්‍ය ලක්ෂණයෙහි ඇති ඉතිරි ලක්ෂණ 9ද පස්විසි ආකාර වූ දුක්ඛ ලක්ෂණයෙහි ඇති ආකාර පස්විස්සද පස් ආකාර වූ අනාත්ම ලක්ෂණයෙහි වූ ආකාර 5ද යන මේවා චත්තාලිසාකාරයෙන් ద్వාර 6 තුල හා 12 කොට්ටාශයන්හි පිහිටි සියලුම පරමාර්ථ ධර්මයන් අත් නොහැර මනා ලෙස නුවණින් දකිමින් පරිග්‍රහ කළ යුතුය. ඊට දක්වා ඇත්තේ එක් පරමාර්ථයක් එක් ලක්ෂණයකින් පමණක් පරිග්‍රහ කරගෙන යන ක්‍රමයකි. ගුරු උතුමන් වහන්සේලාගේ අවසරය පරිදි එක පරමාර්ථයක් ලක්ෂණ කීපයකින් එකවරටද පරිග්‍රහ කළ හැක. අනතුරුව නාම ධර්මයන්ද මෙසේ චත්තාලිසාකාරයෙන් පරිග්‍රහ කළ යුතුය. ඒ සඳහා ආනාපාන සති ප්‍රථම ධානයෙන් නැගී සිට එහි පැවති නාම ධර්ම 34 නැවත එකින් එක පරිග්‍රහ කරන්න. අනතුරුව එම පස්ස ආදී නාම ධර්මයන්ගේ යථා ස්වභාවයේ නුවණින් දකිමින් පස්සය අනිච්චා ආදී වශයෙන් එම සියලු නාම ධර්මයන් එකින් එක වෙන වෙනම සම්මර්ෂණය කරන්න. පසුව එම පරමාර්ථ ධර්ම සියල්ලම පලෝකතා ආදී වශයෙන් වන ඉතිරි ලක්ෂණ 39 තුලින්ද මනාකොට නුවණින් දකිමින් පරිග්‍රහ කරන්න. ඉන්පසුව ආනාපාන සති ဒုတိ ය, තතිය, චතුර්ථ යන ධානයන්ගෙන්ද 32, 31, 31 ලෙස පවතින නාම ධර්ම සියල්ලම පෙරසේම අනිච්චා ආදී වශයෙන් චත්තාලිසාකාරයෙන් පරිග්‍රහ කරන්න. ඉන්පසු අට්ටික ප්‍රථම ධානයේහිද ඕදාත ප්‍රථම දෙවන තෙවන සිව්වන ධානයන්ගේද මෛත්‍රී ප්‍රථම දෙවන තෙවන ධානයන්ගේද අසුභ ප්‍රථම ධානයේහිද යන එක් එක් ධානයෙන් නැගී සිට ඒ සමාපatti අවස්ථාවේ පැවති නාම ධර්මයන් එකක් එකක් පාසාම චත්තාලිසාකාරයෙන් මනාකොට නුවණින් දකිමින් පරිග්‍රහ කළ යුතුය. ඉන්පසු චිත්ත වීති ක්‍රමයට චක්කු ద్వාර රූපාරම්මන චිත්ත වීති වගුවට අනුව කුසල අකුසල වශයෙන් චිත්ත වීතියක් පාසාම චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට පිළිවෙලින් අදාළ සියලු පරමාර්ථ ධර්මයන් චත්තාලිසාකාරයෙන් පරිග්‍රහ කළ යුතුය. අනතුරුව සෝත ద్వාර චිත්ත වීති කුසල අකුසල වශයෙන්ද ගාන ద్వාර චිත්ත වීති කුසල අකුසල වශයෙන්ද જીවහා ద్వාර කාය ద్వාර ආදී වශයෙන් පිළිවෙලින් පිරිසිදු සමාධියකින් පරමාර්ථයන්හි යථා තත්වය නුවණින් දකිමින් ඊතා ඉවසීමෙන් හා මන අවබෝධයකින් යුතුව චත්තාලිසාකාරයෙන්ම සියල්ල පරිග්‍රහ කළ යුතුය. දැන් ඔබ පටිච්ච සමුප්පාද පංචස්කන්ධ ක්‍රමයට අනුව වර්තමාන භවය චත්තාලිසාකාරයට නංවමින් පරිග්‍රහ කළ යුතුය. එහිදී වර්තමාන භවයේ පැවති ස්කන්ධයන්ද ඊට මුල් වූ හේතුන්ද සමග සලකමින් හේතුව අනිත්‍යතෝ වශයෙන්ද ඉන් හටගත් ඵලය අනිත්‍යතෝ වශයෙන්ද භවය පුරාම
ద్වාර 6 තුලම කුසල අකුසල වශයෙන් සම්මර්ෂණය කළ යුතුය. පසුව චත්තාලිසාකාරයේ ඉතිරි භාවනා පද 39 තුලින්ද පෙරසේම භවය පුරාම ద్వාර 6 තුලම කුසල අකුසල වශයෙන් සම්මර්ෂණය කළ යුතුය. අනතුරුව අතීත අනාගත වර්තමාන යන කාලත්‍රය ගලපමින් භවයක් පාසා පටිච්ච සමුප්පාද පංචස්කන්ධ ක්‍රමය තුලින් පරමාර්ථයන් චත්තාලිසාකාරය අනුව පැහැදිලි කරගත යුතුය. ඉන්පසුව පටිච්ච සමුප්පාද පළමු ක්‍රමයට අනුවද වර්තමාන භවය මුල් කරගෙන චත්තාලිසාකාර භාවනාව ආරම්භ කළ යුතුය. මෙහිදීද අවිජ්ජා අනිච්චා සංඛාරා අනිච්චා අවිජ්ජාව හේතුවෙන් සංස්කාරය හටගනී. අවිද්‍යාව අනිත්‍යයි. අවිද්‍යාව හේතුවෙන් හටගත් සංස්කාරයන්ද අනිත්‍යයි. යන ආකාරයට භවය පුරාම ద్వාර 6 තුලම හේතු හා ඵල ධර්මයන් යන දෙකම කුසල අකුසල වශයෙන් චත්තාලිසාකාරයට නංවමින් පටිච්ච සමුප්පාද පළමු ක්‍රමයට අනුවද මෙසේ පරිග්‍රහ කළ යුතුය. අනතුරුව අතීත අනාගත වර්තමාන යන කාලත්‍රය ගලපමින් භවයක් පාසා පරමාර්ථයන් චත්තාලිසාකාරයෙන් පැහැදිලි කරගත යුතුය. සැලකිය යුත්ත මෙහිදී නාම ධර්ම හා රූප ධර්ම එකට පරිග්‍රහ කළ හැකි අවස්ථාවන්හිදී එසේ පරිග්‍රහ කිරීම ප්‍රයෝජනවත් වනු ඇත. තවද මෙහිදී භාවනාවට නගන ලද්දේ අධ්‍යාත්මික පංචස්කන්ධය පමණකි. එමෙන්ම බාහිර පංචස්කන්ධ හා සකල විශ්වයේ සියලු ධර්මතාවන්ද චත්තාලිසාකාරයට නැංවීමෙන් නිසලෙස භාවනා ඥානය දියුණු වනු ඇත. චත්තාලිසාකාර විදර්ශනා භාවනාව වැඩිවීමට තවත් භාවනා ක්‍රමයන් ඇති අතර ඒවා ගුරුතුමන්ගෙන් දැන උගෙන ප්‍රගුණ කළ හැකිය. චත්තාලිසාකාර විදර්ශනා භාවනාව වැඩිීමෙහිදී මෙසේ භාවනා කිරීමේදී සැලකීම විය යුතු කරුණකි. එනම් මේ භාවනා පද එකින් එක සිතින් සජ්ජායනා කර කර සිට පමණකින්ම විදර්ශනා භාවනාවෙන් ලැබිය යුතු නියම ප්‍රයෝජන නොලැබුණු ඇත. එමගින් අකුරු කීපයක් තුල යම් වචනයක් තුල යම් අරමුණක් තුල සිත එකඟ වී යම් සමාධියක් ඇති නොවනවා නොව යම් සමාධියක් සම්මුතිය තුලින් ලත් නම් ඒ ලත් යම් නුවණක් එහි පැවතුනද පරමාර්ථයන්ගේ යථා ස්වභාවය දැක උපදවාගත් ගම්බීර විදර්ශනා ඥාන දර්ශනයන් ඉන් නොලද හැක. මෙම අනිත්‍ය ආදී ධර්ම ස්වභාවයන් වනාහි පරමාර්ථ ධර්මයන් තුල ඒකාන්තයෙන්ම පවතින තත්වයන්ය. එසේ වූ එම යථා ස්වභාවයන් එම පරමාර්ථ ධර්මයන් තුල ඇත්ත ඇති හැටියට දකිමින් අවබෝධාත්මකව පරිග්‍රහ කළ යුතුය. එවිට තමන් ලැබූ විදර්ශනා ඥානයන් වඩා දියුණු වීමත් නොලැබූ විදර්ශනා ඥානයන් ලැබීමත් සිදුවනු ඇත. මුලින්ම මෙම භාවනා පද 40 පාඩම් කරගත යුතුය. එමෙන්ම ඒවායේ අදහස එකින් එක වෙන වෙනම හොඳින් දැනගත යුතුය. එක් පදයක් මෙනෙහි කළ පමණින්ම එහි අදහස විස්තරව හිතට වැටහෙන මට්ටමින් මුලින් ප්‍රගුණ කර ගැනීම ප්‍රයෝජනවත්ය. මෙහි ඇතැම් භාවනා පද අතර සමානත්වයක් පෙනෙන්නට තිබෙන නමුත් ඒවායේ අර්ථයන් විස්තරව හා මනාව දැනගෙන තියුණු සමාධියකින් ඒ භාවනා පදයන්ට අදාළ කෝණයෙන් ඒවා තුලින් ගැඹුරින් පරිග්‍රහ කිරීමේදී එම භාවනා පද තුල පවතින සියුම් වෙනස්කම් ප්‍රකටව දැකගත හැක. ඇතැමුන්ට සසරගත පුරුදු හේතුවෙන්ද මේ ජීවිතයේදී ලද යම් අත්දැකීම් මතද ඇතැම් භාවනා පද ඉතා ප්‍රබලව ප්‍රකට විය හැක. දෛනිකව කටයුතු වලදී එම ප්‍රකට භාවනා පද නිතර භාවිතා කිරීම බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත.
විශේෂයෙන්ම මෙම භාවනා පදයන්හි අර්ථයන් වඩාත් හොඳින් වැටහෙන්නේ පොතපතින් ඉගෙනීමෙන් පමණක් නොනැවතී භාවනාව තුළින් තමන් විසින්ම දැක ගැනීමෙනි. එය පරමාර්ථ ධර්මයන් පිළිබඳ වූ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් කරා යන විශ්වාසවන්ත වූත් පැහැදිලි වූත් දැකීමකි. එබැවින් මෙම භාවනා පදයන් ගැන පැහැදිලි අවබෝධයක් ලද හැක්කේ භාවනා කිරීම තුළින්මය. එවිට අඩුවෙන් වැටහෙන පද ගැනද වැඩි අවබෝධයක් ලැබෙයි. මුලින් සම්මුති මට්ටමින් චත්තාලිසාකාරය පරිග්‍රහ කළ විට පසුව පරමාර්ථ වශයෙන් කරන භාවනාවට එය රුකුලක් වනු ඇත. සම්මුති ලෝකයේ තුල පවතින ජීවී අජීවී වස්තු විවිධ හේතු නිසා විවිධ අයුරින් වෙනස් වන හැටි හා එම වස්තුන් වෙනස් වීමෙන් දුක් ඇතිවන අයුරුද මේ කිසිවක් තුල අධිපතියෙකු පාලකයෙකු කරවන්නෙකු නැති බවද සාමාන්‍ය දේවල් ඇසුරින් දැනගත යුතුය. පසුව භාවනා කිරීමේදී පරමාර්ථ වශයෙන් ගැඹුරින් අර්ථාන්විතව භාවනා කළ හැක. මුලින් එක පදය බැගින්ගෙන පරිග්‍රහ කළ යුතුය. පසුව කෙමෙන් මේ තුල සිහිනුවන වැඩෙත්ම පද කීපය බැගින් ගත හැක. අවසානයේ පද 40මද එකවරගෙන එකටම භාවනා කළ හැකි මට්ටමට පත්වනු ඇත. මෙසේ භාවනා කිරීමෙහිදී ආධ්‍යාත්මික මෙන්ම බාහිර ජීවී අජීවී වස්තු සියල්ලක්ම හේතුඵල ධර්මයන් මුල් කරගෙන චත්තාලිසාකාරය මගින්ම භාවනා කිරීමට හැකිවිය යුතුය. කුමක් හේින්දයත් පුද්ගල సంతාන වනාහි අධ්‍යාත්මය අත්හැරෙන විට බාහිර විවිධ සංස්කාරයන් කෙරෙහි තණ්හාවෙන් පැටලී ඒවා උපාදාන කරගන්නා බැවිනි. ආධ්‍යාත්මික මෙන්ම බාහිර මෙන්ම ආධ්‍යාත්මිකවද දෙකක් නොව එකම ධර්ම ස්වභාවයක්ම පමණක් බව මෙහිදී අවබෝධ කරගත යුතුය. මෙම චත්තාලිසාකාර භාවනාව සම්මර්ෂණයේ යෙදෙන විට යම් පද තුල සිත ප්‍රබලව සමාධිගත වනු ඇත. අනිමිත්ත අපනිහිත ශුන්්‍යත ආදී ප්‍රබල සමාධීන්ට සිත කිඳා බැස ගනී. එම සමාධි මට්ටම් හාත්පසින්ම ඊතා රසවත් බැවින් එහිම රැඳී සිටීමට යෝගීන් වහන්සේට සිතනු ඇත. ගොවිතැන් කරන්නට ගිය ගොවියෙකු පැලට වී විවේක ගැනීම තුලින් ගොවිතැන සිදු නොවනු ඇත. නමුත් වෙහෙස නිවා ගැනීමට මදක් විවේකගෙන යලිත් වැඩ කරන විට කර්මඤ්ඤ ලෙස බොහෝ වැඩපල කළ හැක. එමෙන්ම යෝගීන් වහන්සේද සිතේ වෙහෙස සංසිඳ වීමට සමාධියක් තුල යම් වේලාවක් සිත යලිත් වීරියෙන්ම චත්තාලිසාකාරයෙන් සම්මර්ෂණයේ යෙදිය යුතුය. මන්ද නුවණ වැඩෙනුයේ මෙම ධර්මතා සම්මර්ෂණය කිරීමෙන්ම වන බැවිනි. සමාධිමත් සිතක් ඇති විට වේගවත්ව හොඳින් පරිග්‍රහ කළ හැක. මේ භාවනාවන් වලදී ඒ යෝගීන් වහන්සේලාගේ අවබෝධ මට්ටම් ඔවුනොවුන්ට වෙනස් විය හැක. අත්දැකීම් විවිධ විය හැක. ඒවා එසේ සිදුවන්නේ ඒ පුද්ගල සංඥා හා පාරමී කුසලතාවයන්හි විවිධත්වය අනුවය. මෙසේ චත්තාලිසාකාර භාවනාව නිසි ආකාරයට අවබෝධාත්මකව වැඩිම තුලින් ත්‍රිලක්ෂණ දර්ශනය වඩාත් ස්ථීර වනු ඇත. මෙහිදී අනිච්චානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනාත්තානුපස්සනාව යන ත්‍රිවිධ අනුපස්සනාවන්ම පෙරට වඩා බලවත්ව හා තීක්ෂණව ප්‍රකට වනු ඇත. එබැවින් භාවනාව සඳහා ඉක්මන් නොවි එහි භාවනා රසය හොඳින් විඳමින් සරලව භාවනා කිරීමෙන් මෙය ඊතා ප්‍රිය උපදවන අර්ථාන්විත යථාර්ථ අවබෝධයක් කරාම යන උතුම් භාවනාවක් වනු ඇත. මේ වන විට යෝගීන් වහන්සේ නානාවිධ ක්‍රම මගින් පැවැත් වූ සම්මර්ෂණ ඥාන බලයෙන් අනිත්‍ය ආදී ලක්ෂණත්‍රය පිළිබඳ ඊතා උසස් අවබෝධයක් ලබාගෙන ඇත. එබැවින් පංචස්කන්ධය ඇලුම් කළ යුත්තක් නොව නපුරක් ලෙස, අන්සතු දෙයක් ලෙස, බියවිය යුත්තක් ලෙස
ඒකාන්තයෙන්ම අත්හල යුත්තක් ලෙස අවබෝධ විය යුතුය. පංචස්කන්ධයෙන්ම මිදිය හැකි නම් එයම සැපත බව වැටහෙනු ඇත. මෙසේ භාවනා අවබෝධය ලත් යෝගීන් වහන්සේට වර්තමාන මොහොතේ පහළවන සෑම සිතුවිල්ලක් ක්‍රියාවක් පාසාම ඒ තුර ත්‍රිලක්ෂණය හා චත්තාලිසාකාරයම ප්‍රකට වනු ඇත. මෙම චත්තාලිසාකාර විදර්ශනාව තුළින් ප්‍රඥා භාවනාව සම්පූර්ණ වී අරහත්වය දක්වාම සිතක් දියුණු කරගත හැක. සියලු යෝගීන් වහන්සේලාටම මේ අති උතුම් භාවනාව මාර්ගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වේවා. රූප සත්තක විදර්ශනා භාවනාව. ආදානික්කේපතෝ වයෝ වුද්ධත්ත ගාමිතෝ ආහාරතෝච උතුතෝ කම්මතෝ චාපි චිත්තතෝ ධම්මාත රූපතෝ සත්ත විත්තාරේන විපස්සති. විසුද්ධි මාර්ගය. ප්‍රතිසන්දි චුති දෙක අතර වත්මන් ජීවිතයට අයත් රූප වයස්ගත වීමෙන් බිඳෙන රූප, ආහාරයෙන් හටගන්නා රූප, ඍතුයෙන් හටගන්නා රූප, කර්මයෙන් හටගන්නා රූප, චිත්තයෙන් හටගන්නා රූප, ධර්මතා රූප යන මේ රූප වර්ග 7 විදර්ශනාවට නැගිය යුතුය. සංස්කාරයන් ඇතිව නැතිවන බැවින් අනිත්‍යය. ඇතිවීම නැතිවීම දෙකෙන් නිතර පෙළෙන බැවින් දුක්ඛය. තම වසඟෙහි නොපවත්නා බැවින් අනාත්මය. සංස්කාරයන් බිඳෙන බැවින් අනිත්‍යය. යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුක නම් එය අනාත්මය. භාවනා කළ යුතු අයුරු. ආනාපානසති ඕදාත හෝ වෙනත් සමත භාවනාවක් මගින් හෝ භවංග චිත්ත ආවර්ජනා කිරීම මගින් හෝ සිත තැන්පත් කරගත් යෝගීන් වහන්සේ 1. ආදාන නික්කේපන රූප එනම් උපතේ සිට විපත තෙක් රූප ධර්ම. සමාධිමත් සිතින් ප්‍රතිසන්දි අවස්ථාවේ පැවති රූප ධර්මයන්ද චුති අවස්ථාවේ පවතින රූප ධර්මයන්ද සම්මර්ෂණය කරන්න. පසුව ප්‍රතිසන්දි අවස්ථාවේ රූප චුති අවස්ථාවට නොපැමිණ එහිම නිරුද්ධ වී ගියා නිසා ඒවා අනිත්‍ය වශයෙන්ද දුක්ඛ වශයෙන්ද අනාත්ම වශයෙන්ද සම්මර්ෂණය කරන්න. 2. වයෝ උද්ධත්ත ගාමිනී රූප. මෙහිදී ජීවිත කාලය වසර 100ක් හැටියට ගෙන එය වසර 33 34 33 වශයෙන් තුනකට බෙදා ගන්න. අනතුරුව පළමු 33 රූපයන් දෙවන පරිච්ඡේදයට නොගොස් එහිම බිඳී නිරුද්ධ වී ගිය බව දැක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි යනුවෙන් මනසිකාර කරන්න. එසේම දෙවන පරිච්ඡේදයේහි රූපයන් දෙවන පරිච්ඡේදයට නොගොස් එහිම බිඳී නිරුද්ධ වී යන බව දැක ඒවාද අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි යනුවෙන් මනසිකාර කරන්න. වසර 100ක් වූ ජීවිතයේ වසර 10න් 10ට කොටස් 10කට බෙදන්න. පසුව පළමු දශකයේ තුල තිබී රූප ධර්මයන් දෙවන දශකයට නොගොස් එහිම බිඳී නිරුද්ධ වී හැටි දැක ඒවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි යනුවෙන් ත්‍රිලක්ෂණයට නැංවිය යුතුය. එමෙන්ම දෙවන දශකයේ රූප තෙවන දශකයට නොයන බවත් තෙවන දශකයේ රූප සිව්වන දශකයට නොයන බවත් ආදී වශයෙන් නවවන දශකයේ රූප දසවන දශකයට නොගොස් එහිම නිරුද්ධ වී යන සැටිත් දැක ඒවාද ත්‍රිලක්ෂණයට නැංවිය යුතුය. වසර 100 වසර 5 බැගින් කොටස් 20කට බෙදා ගන්න. පසුව මුල් වසර 5 රූපයෝ දෙවන වසර 5ට නොගොස් එහිම බිඳී නිරුද්ධ විය. එබැවින් ඒවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි යනුවෙන් මනසිකාර කරන්න. මේ ආකාරයට කොටස් 20 තුලම පවතින රූපයෝ එම කාලයේදීම නිරුද්ධ වන අයුරු දැක
ඒවා ත්‍රිලක්ෂණයට නැගිය යුතුය. ඉන්පසු පෙරසේ වසර 100ය වසර 4 බැගින් කොටස් 25කට බෙදාගෙන ත්‍රිලක්ෂණයට නගන්න. වසර 100ය වසර 3 බැගින් කොටස් 33කට බෙදා ත්‍රිලක්ෂණයට නගන්න. වසර 100ය වසර 2 බැගින් කොටස් 50කට බෙදා ත්‍රිලක්ෂණයට නගන්න. වසර 100ය වසර 1 බැගින් කොටස් 100කට බෙදා ත්‍රිලක්ෂණයට නගන්න. වසර 100ය ඍතු වශයෙන් කොටස් 300කට බෙදාගෙන ත්‍රිලක්ෂණයට නගන්න. එනම් හේමන්ත, ගිම්හාන, වස්සාන යන ඍතු 3 වසරෙහි මාස 4 බැගින් බෙදාගෙන ත්‍රිලක්ෂණයට නැගීමෙන්. වසර 100ය මාස 2 බැගින් කොටස් 600කට බෙදා ත්‍රිලක්ෂණයට නගන්න. වසර 100ය ජුන්හ කාල වශයෙන් දින 15 බැගින් කොටස් 2400කට බෙදා ත්‍රිලක්ෂණයට නගන්න. පුරපස අවපස වශයෙන්. වසර 100ය දිවා රාත්‍රී වශයෙන් බෙදාගෙන ත්‍රිලක්ෂණයට නගන්න. එක් දිනක් කොටස් 6කට බෙදාගෙන ත්‍රිලක්ෂණයට නගන්න. එනම් උදේ, දවල්, හවස, පෙර යම, මැදි යම, පසු යම. වසර 100ය තුල ඉරියව් පැවැත්වීම් වශයෙන් ත්‍රිලක්ෂණයට නගන්න. එනම් ඉදිරියට යාම, ආපසු ඒම, ඉදිරිය බැලීම, ආපසු බැලීම, අත්පා නැවීම, අත්පා දිගහැරීම ආදියයි. එක් පියවරක් කොටස් 6කට බෙදා ත්‍රිලක්ෂණයට නගන්න. පියවර එසවීම, පියවර යැවීම, පියවර දිගහැරීම, පියවර පහත් කිරීම, පියවර තැබීම, පියවර තද කිරීම වශයෙන් ෂණ මාත්‍ර විදියාම ත්‍රිලක්ෂණයට නගන්න යනුවෙන් මේ 16 ආකාරයටය. මේ ආකාරයට එක එක අවස්ථාවන්ගේ රූප ධර්මයන් ඊළඟ අවස්ථාවට නොගොස් එහිම නිරුද්ධ වන බව මනාව දකිමින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයට නැගිය යුතුය. 3. ආහාර රූප. ආහාර ගැනීමට පෙර එනම් බඩගිනි වූ විට තිබූ රූප ආහාරගත් පසු එනම් කුස පිරුණු අවස්ථාවට නොපැමිණ එහිම නිරුද්ධ විය. මෙහිදී උදේ, දවල්, හවස, රාත්‍රී වශයෙන් දවස කොටස් වලට බෙදා ගන්න. අනතුරුව උදේ ආහාරගත් මොහොතේ තිබූ රූප ධර්මයන් දවල් වනතුරු නොපැවතී එහිම නිරුද්ධ වී යන හැටි මනාව දකිමින් ඒවා අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි යනුවෙන් මනසිකාර කරන්න. පසුව දවල් පැවති රූප හවසටද, හවස පැවති රූප රාත්‍රියටද නොගොස් ඒ තැනම බිඳී යන හැටි දකිමින් ඒවාද ත්‍රිලක්ෂණයට නගන්න. මෙහිදී ආහාරජ රූප ප්‍රධාන කොටගෙන චතු සමුට්ඨානික රූපයන්ම අරමුණු කරගෙන ත්‍රිලක්ෂණයට නැංවිය යුතුය. 4. උතුජ රූප. මෙහිදී සීතල අවස්ථාවේ පැවති රූප උෂ්ණ අවස්ථාවට නොපැමිණ එහිම නිරුද්ධ වන හැටි දැක ඒවා ත්‍රිලක්ෂණයට නගන්න. එමෙන්ම උෂ්ණ අවස්ථාවේ පැවති රූප සීත අවස්ථාවට නොගොස් එහිම නිරුද්ධ වන හැටි දැක ඒවාද ත්‍රිලක්ෂණයට නගන්න. මෙහිදී උතුජ රූපයන් ප්‍රධාන කොටගෙන චතු සමුට්ඨානික රූපයන්ම අරමුණු කරගෙන ත්‍රිලක්ෂණයට නැංවිය යුතුය. 5. කර්මජ රූප. චක්කු ద్వාරයේ චක්කු දසක කලාපය ආදී කර්මජ රූප ධර්මයන් සෝතය ආදී වෙනත් කිසිම තැනකට මාරු නොවි එහිම නිරුද්ධ වී යනු දැක ඒවා අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි යනුවෙන් මනසිකාර කරන්න. එසේම සෝත, ගාන, ජීවහා, කාය, හෘදය යන ద్వාරවල ඇති කර්මජ රූප ධර්මයන්ද තැනකින් තැනකට මාරු නොවි උපන් තැනම නිරුද්ධ වී යන හැටි දැක ඒවාද ත්‍රිලක්ෂණයට නගන්න. මෙහිදී කර්මජ රූපයන් ප්‍රධාන කොටගෙන
චතු සමුත්ථානික රූපයන්ම අරමුණු කරගෙන ත්‍රිලක්ෂණයට නැංවිය යුතුය. 6. චිත්තජ රූප. මෙහිදී සොම්නසින් සිටින අවස්ථාවකදී පහළ වූ රූප ධර්මයන් දොම්නසින් සිටින අවස්ථාවට නොපැමිණ එහිම නිරුද්ධ වී යන හැටි දැක ඒවා ත්‍රිලක්ෂණයට නගන්න. පසුව දොම්නසින් සිටින අවස්ථාවේ පහළ වූ රූප ධර්මයන් සොම්නසින් සිටින අවස්ථාවට නොපැමිණ එහිම නිරුද්ධ වී යන හැටි දැක ඒවාද ත්‍රිලක්ෂණයට නැගිය යුතුය. මෙහිදී චිත්තජ රූපයන් ප්‍රධාන කොටගෙන චතු සමුට්ඨානික රූපයන්ම අරමුණු කරගෙන ත්‍රිලක්ෂණයට නැංවිය යුතුය. 7. ධර්මතා රූප. මෙහිදී රන් රිදී මුතුමැණික් ඇඳපුටු ගෙවල් වාහන ආයුධ ගිනි සුළං ගංගා ගස්කල් පර්වත ඉරහඳ තාරකා ආදී බාහිර අජීවී සියලුම රූප ධර්මයන් පරමාර්ථ ස්වභාවයන් උපන් තැනම නිරුද්ධ වන හැටි දැක පැවැත්මක් නැති බව දැක ඒවා ත්‍රිලක්ෂණයට නැගිය යුතුය. උපදේශ. මිනිස් ජීවිතය දසක වශයෙන් බෙදෙන හැටි. 1. මන්ද දසකය, 2. ක්‍රීඩා දසකය, 3. වර්ණ දසකය, 4. බල දසකය, 5. ප්‍රඥා දසකය, 6. ආයන දසකය, 7. පබ්බාර දසකය, 8. ප්‍රවංක දසකය, 9. මෝහ දසකය, 10. සයන දසකය යනුවෙනි. කුසගිනි උෂ්ණ දොම්නස් අවස්ථාවල රළු තද කර්කශ වියලි දුර්වන්න මැලවුණු රූප කලාපයන් පහළ වෙයි. කුස පිරුණු සීතල සොම්නස් අවස්ථාවල මෘදු මොලොක් තෙත් ප්‍රාණවත් වර්ණවත් ප්‍රසන්න රූප කලාපයන් පහළ වෙයි. ධර්මතා රූප එනම් ආලෝක පැලෑටියක දල්ලේ රූප ලාකොලයට නොගොස් එහිම නිරුද්ධ වෙයි. ලාකොලයේ රූප මේරු කොළයටද මේරු කොළයේ රූප ඉදුණු කොළයටද ඉදුණු කොළයේ රූප දිරණ කොළයටද නොගොස් ඒ තැනම නිරුද්ධ වී යනු ඇත. තවද සියලු ධර්මතා රූපයෙහිම පවතින්නේ උතුජ ශුද්ධාෂ්ටක හා ශබ්ද නවක කලාප පමණි. ධර්මතා රූප සම්බන්ධව දුක් හටගන්නේ එම රූපයන්ට නොව ඒවාට ඇලුම් කරනවුන්ටමය. ඇලෙන පමණටය. රූප සත්තකයේ 1 සිට 6 දක්වා රූප ධර්මයන් පවතිනුයේ සජීවී ලෝකයේ පමණි. 7 වැන්න වනාහි අජීවී අනුපාදින්න සංස්කාරයෝය. අරූප සත්තක විදර්ශනාව. කලාපතෝ යමකතෝ කනතෝ පටිපාටිතෝ දිට්ඨි උග්ගට්ඨානා මානා සමුග්ගට්ඨානතෝ පිච නිකාන්ති පරියාදාන සත්තාරූප විපස්සනා. කලාප වශයෙන් යමක වශයෙන් ෂණ වශයෙන් පටිපාටි වශයෙන් දිට්ඨි උග්ගට්ඨාන වශයෙන් මාන සමුග්ගට්ඨාන වශයෙන් නිකාන්ති පරියාදාන ආදී වශයෙන් විදර්ශනා කිරීමයයි අරූප විදර්ශනාව සප්තාකාර වේ. මේ චිත්ත චෛතසික දෙකොසටම එකතු කොටගෙන කෙරෙන නාම විදර්ශනාවකි. භාවනා කළ යුතු අයුරු. ආනාපාන සතියෙන් ඕදාත කසිනයෙන් හෝ වෙනත් සමත භාවනාවක් මගින් සිත තැන්පත් කර එසේත් නැත්නම් භවංග චිත්තය ආවාජනා කිරීම මගින් තැන්පත් සිතක් ඇති කරගත යුතුය. අනතුරුව 1. කලාපතෝ චිත්ත චෛතසික කලාප සමූහ වශයෙන් සමාධිමත් සිතින් තම සිරුරේ කෙස් අරමුණු කරන්න. පසුව ඒවා අනිත්‍ය යයි යනුවෙන් සම්වර්ෂණය කරන්න. එවිට පහළ වුණ අනිත්‍ය සිත තුළ ඇති පස්ස වේදනා සංඥා චේතනා චිත්ත යන පස්ස පංචකය එහිම බිඳී නිරුද්ධ වූ හැටි දැක එයද අනිත්‍යයයි යනුවෙන් මනසිකාර කරන්න. පස්ස පංචකයට නාම ස්කන්ධ 4ක්ද
චිත්තක්ෂණයක් තුළ ඇති ඉතිරි නාම ධර්මයන්ද ඇතුළත් වනු ඇත. පසුව එම පස්ස පංචකය බිඳී යන නිසා එය දුකක්සේ දැක දුකක් යනුවෙන් මානසිකාර කරන්න. අනතුරුව පස්ස පංචකය තුළ නොසිදී පවතින ආත්මයක් නැති බව දැක එය අනාත්මයි යනුවෙන් මානසිකාර කරන්න. පසුව මේ ආකාරයටම කෙස් දුකයි යනාදී ලෙස සම්මර්ෂණය කිරීමේදී පහළ වූ පස්ස පංචකයද අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි යනුවෙන් ත්‍රිලක්ෂණයට නැගිය යුතුය. එමෙන්ම කෙස් අනාත්මයි ලෙස සම්මර්ෂණය කිරීමේදී පහළ වූ පස්ස පංචකයද අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි යනුවෙන් ත්‍රිලක්ෂණයට නැගිය යුතුය. අනතුරුව මේ ආකාරයටම ලෝමා ආදී ඉතිරි කුණප කොටස් 31 ද ත්‍රිලක්ෂණයට නංවා එහිදී පහළ වූ ඒ පස්ස පංචකයන් යලි යලිත් පෙරසේම ත්‍රිලක්ෂණයට නැගිය යුතුය. මෙහිදී රූපය අනිත්‍යයි යනුවෙන් බැලූ සිත යලිත් ත්‍රිලක්ෂණයට නංවයි. එමෙන්ම දුකයි යනුවෙන් බැලූ සිතද අනාත්මයි යනුවෙන් බැලූ සිතද නැවත ත්‍රිලක්ෂණයට නැංවීම සිදු කරයි. 2. යමකතෝ නාම රූප යුගල වශයෙන් චිත්තවාර 3ක්. ආදාන නික්ෂේපන රූප අනිත්‍යයි යනුවෙන් මෙනෙහි කරන්න. එම සිත තවත් සිතකින් අනිත්‍ය ලෙසද එම සිත තවත් සිතකින් අනිත්‍ය ලෙසද මනසිකාර කරන්න. පසුව එම රූපයම ඒ ආකාරයටම දුක්ඛ වශයෙන් සිත් පරම්පරා 3කින් සම්මර්ෂණය කරන්න. නැවත එම රූපයම අනාත්ම ලෙස සිත් පරම්පරා 3කින් සම්මර්ෂණය කරන්න. මෙසේ රූපය සිත් පරම්පරා 3කින් විදර්ශනා කළ යුතුය. පසුව මේ ආකාරයටම වයෝ වෘද්ධන්තගාමිනී රූප, ආහාර රූප, උතුජ රූප, කර්මජ රූප, චිත්තජ රූප, ධර්මතා රූප ආදී රූප සත්‍යකයම මනාව ත්‍රිලක්ෂණයට නංවා එම සිත් විදර්ශනා සිත් පරම්පරා 3කින් පිළිවෙලින් ත්‍රිලක්ෂණයට නැංවිය යුතුය. 3. කනිකතෝ ෂණ වශයෙන් චිත්තවාර 5ක්. ආදාන නික්ෂේපන රූප අනිත්‍ය වශයෙන් සම්මර්ෂණය කරන්න. එම සිත තවත් සිතකින්ද අනිත්‍ය ලෙස සම්මර්ෂණය කරන්න. මේ ආකාරයට සිත් පරම්පරා වශයෙන් සම්මර්ෂණය කරමින් හතරවන සිත පස්වන සිතින්ද අනිත්‍ය වශයෙන් සම්මර්ෂණය කරන්න. මෙසේ එම රූපයම දුක්ඛ වශයෙන්ද අනාත්ම වශයෙන්ද මනසිකාර කරමින් හතරවන සිත පස්වන සිතින්ද සම්මර්ෂණය කරන්න. මෙසේ රූප සත්‍යකයම මනාව ත්‍රිලක්ෂණයට නගා එම සිත්වලද සිතුවිලි පරම්පරා 5ක් දක්වාම ත්‍රිලක්ෂණයට නැගිය යුතුය. 4. පටිපාටිතෝ පටිපාටි වශයෙන් චිත්තවාර 11ක්. ආදාන නික්ෂේපන රූප අනිත්‍ය වශයෙන් සම්මර්ෂණය කරන්න. එම සිත තවත් සිතකින්ද අනිත්‍ය ලෙස සම්මර්ෂණය කරන්න. මෙසේ සිත් පරම්පරා වශයෙන් සම්මර්ෂණය කරමින් 10 වන සිත 11 වන සිතින්ද අනිත්‍ය වශයෙන් සම්මර්ෂණය කරන්න. එමෙන්ම එම රූපයම දුක්ඛ වශයෙන්ද අනාත්ම වශයෙන්ද මනසිකාර කරමින් 10 වන සිත 11 වන සිතින් සම්මර්ෂණය කරන්න. මෙසේ රූප සත්‍යකයම පිළිවෙලින් පරම්පරා වශයෙන් 10 වන සිත 11 වන සිතින් ලක්ෂණත්‍රයෙන්ම මනසිකාර කළ යුතුය. 5. දිට්ඨි උග්ඝාටනතෝ දිට්ඨිය ඉගිලීම. සංස්කාරයන්ගේ වනාහි ආත්මයයි ගත හැකි කිසිම හරයක් සාරයක් නැත. නමුත් ධර්මය නොදන්නවුන් අනාත්ම වූ සංස්කාරයන්ම ආත්ම වශයෙන් සලකති. මෙහිදී සමාධිමත් සිතින් රූප අරූප සත්තක සියල්ල පොදුවේ අරමුණු කරගෙන එම සකල සංස්කාරයන්ම කිසිවකුගේ කැමැත්ත අනුව නොපවතින නිසා අනාත්මය
අනිත්‍යය දුක්ඛය යනුවෙන් ත්‍රිලක්ෂණයට නැගිය යුතුය. මේ ආකාරයට සංස්කාරයන්හි අනාත්ම ලක්ෂණයම මූලික කරගෙන පෙරදරි කරගෙන දිගින් දිගටම විපස්සනා කළ යුතුය. එවිට සංස්කාරයන් සම්බන්ධව සත්ව පුද්ගල ආත්ම වශයෙන්ගත් වැරදි දිට්ඨිය ඉවත් වීමෙන් දිට්ඨි උග්ගට්ඨානය සිදු වෙයි. 6. මාන සමුග්ගට්ඨානතෝ මානය නැසීම. සංස්කාරයන් වනාහි නිත්‍යයි ගත හැකි කිසිම හරයක් සාරයක් නැත. නමුත් ධර්මය නොදන්නවුන් අනිත්‍ය වූ සංස්කාරයන්ම නිත්‍ය වශයෙන් සලකති. මෙහිදී සමාධිමත් සිතින් රූප අරූප සත්තක සියල්ල පොදුවේ අරමුණු කරගෙන එම සකල සංස්කාරයන්ම ඇතිවන නැතිවන නිසා අනිත්‍යය දුක්ඛය අනාත්මය යනුවෙන් ත්‍රිලක්ෂණයට නැගිය යුතුය. මේ ආකාරයට සංස්කාරයන්හි අනිත්‍ය ලක්ෂණයම පෙරටු කරගෙන දිගින් දිගටම ත්‍රිලක්ෂණයට නැගිය යුතුය. එවිට සංස්කාරයන් තුල සත්ව පුද්ගල ආත්ම සංඥාව ඉවත් වී දිට්ඨි උග්ඝාටනය සිදු වෙයි. එවිට සංස්කාරයන් අතර මැනීමට කිසිවක් නැති බව අවබෝධ වීමෙන් මාන සමුග්ඝාටනය සිදු වෙයි. 7. නිකාන්ති පරියාදානතෝ තණ්හාව ක්ෂය වීම. සංස්කාරයන්ගේ වනාහි සැපයයි ගත හැකි කිසිම හරයක් සාරයක් නැත. නමුත් ධර්මය නොදන්නවුන් දුක්ඛ වූ සංස්කාරයන්ම සැප වශයෙන් සලකති. මෙහිදී සමාධිමත් සිතින් රූප අරූප සත්තක සියල්ල පොදුවේ අරමුණු කරගෙන එම සකල සංස්කාරයන්ම උප්පාද වය දෙකෙන් නිතර පෙළෙන නිසා දුකයි අනිත්‍යයි අනාත්මයි යනුවෙන් ත්‍රිලක්ෂණයට නැගිය යුතුය. මේ ආකාරයට සංස්කාරයන්ගේ දුක්ඛ ලක්ෂණය පෙරටු කරගෙන දිගින් දිගටම විපස්සනා කළ යුතුය. එවිට දිට්ඨි උග්ඝාටනය සිදු වෙයි. ඒ මගින් මාන සමුග්ඝාටනයද සිදු වී ඒ මගින් ඇලීම හෙවත් තණ්හා නිකාන්තිය දුරු වීමෙන් නිකාන්ති පරියාදානය සිදු වෙයි. උපදේශ. මම විදර්ශනා කරනවා මගේ විදර්ශනාව මට මෙහෙම පේනවා දැනෙනවා යයි සක්කාය දිට්ඨියෙන් ප්‍රකාශ කරන්නාගේ දිට්ඨි උග්ඝාටනය සිදු වී නැති අතර ධර්මතා ගොඩක් විසින් ධර්මතා ගොඩක් සම්මර්ෂණය කරනවා යයි නුවෙන් ප්‍රකාශ කරන්නාගේ දිට්ඨි උග්ඝාටනය සිදු වී තිබිය හැක. මම අප්‍රමාදීව හොඳින් විදර්ශනා කරනවා මම තරම් ප්‍රබලව විදසුන් වඩන කෙනෙක් තවත් නැත. සෙස්සන් හිස් අයය යනුවෙන් මානෙන් මනින්නාගේ මාන උග්ඝාටනය සිදු වී නැත. නමුත් සත්ව පුද්ගල සංඥාවෙන් තොරව සංස්කාරයෝම සංස්කාරයන් විදර්ශනා කරනවා යනුවෙන් ගැනීමෙන් මාන සමුග්ඝාටනය සිදු වෙයි. මාගේ විදර්ශනාව ශාන්තයි ප්‍රණීතයි මට හොඳින් විදර්ශනා කළ හැක. මාගේ විපස්සනාව ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ප්‍රබලය යනුවෙන් මමත්වයෙන් තණ්හාවෙන් හඟින්නාගේ තණ්හා නිකාන්තිය දුරු නොවේයි. භාවනා කරවන්නෙක් නැතිව සංස්කාරයන් විසින් සංස්කාරයන් ගොඩක්ම විදර්ශනා කරනවා යනුවෙන් මානසිකාර කරන්නාට නිකාන්ති පරියාදානය සිදුවිය හැක. සංස්කාරයන් බොහෝ සෙයින් අනාත්ම වශයෙන් සම්මර්ෂණය කිරීමේදී දිට්ඨි උග්ඝාටනයත් අනිත්‍ය වශයෙන් සම්මර්ෂණය කිරීමේදී මාන උග්ඝාටනයත් දුක්ඛ වශයෙන් සම්මර්ෂණය කිරීමේදී නිකාන්ති පරියාදානයත් සිදු වෙයි. ආත්ම සංඥාව ඉගිලූ කල දිට්ඨිය ඉගිලෙයි. දිට්ඨිය ඉගිලූ කල මානය ඉගිලෙයි. මානය ඉගිලූ කල තණ්හාව ඉගිලෙයි. මෙසේ ත්‍රිලක්ෂණ විදර්ශනාව මනාසේ වැඩීමෙන් තණ්හා දිට්ඨි මාන ප්‍රහාණය කළ හැක. මෙතෙක් තුරාවට මනා ලෙස විදර්ශනා භාවනා වැඩූ යෝගීන් වහන්සේලාට දැඩි වූ ඕලාරික තණ්හා දිට්ඨි මාන ඇති නොවේයි. මෙම දිට්ඨි
උග්ඝාටන ආදියේදී සිදු කරන්නේ විදර්ශනා භාවනාව තුලින්ම හටගැනෙන ඊතා සියුම් වූ තණ්හා, දිට්ඨි, මානයෝ ඉගිලීමකි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යනු ඒ අනුපස්සනාවන්ට මාන, තණ්හා, දිට්ඨි යන කෙලෙස් තනි තනිව උපුටාලිය නොහැක. අනුපස්සනා ඥාන එකක් ඉතිරි අනුපස්සනා ඥාන දෙකෙහි උපකාරය ලැබූ විටම අදාළ කෙලෙස් දුරු වේ යනු ඇත. දිට්ඨි උග්ඝාටනය තුලින් විශේෂයෙන්ම සක්කාය දිට්ඨිය දුරවන අතර මාන උග්ඝාටනය තුලින් අස්මිමානය දුරු වෙයි. තවද විදර්ශනාවට හසුවන සංස්කාර ධර්මයන්ද විදර්ශනා කරනු ලබන සංස්කාරයන්ද ඒකාන්තයෙන්ම අනිත්‍ය, දුක්ඛ, අනාත්මය. මෙසේ අධ්‍යාත්මික බාහිර సంతාන දෙකෙහිම අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයෙහිම සකල සංස්කාරයන්ගේම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවයෝ මනාව අවබෝධ කරගත යුතුය. තථාගතයන් වහන්සේද තමන් වහන්සේගේ අවසාන කාලයේ මෙම රූප සත්තක, අරූප සත්තක විදර්ශනා භාවනාව භාවිතා කර ඇත. සවිඥානික හා අවිඥානික අසුභ භාවනා කළ යුතු අයුරු. සමාධිමත් සිතින් තම ශරීරයේ කොටස් 32 ආවර්ජනා කර ඒවා එකින් එක වෙන වෙනම දුර්ගන්ධ වශයෙන්, අසුචි වශයෙන්, ව්‍යාධි වශයෙන්, ජරා වශයෙන්, මරණ වශයෙන් යන ආකාර පහෙන් මනාව සම්මර්ෂණය කරමින් ඒවායේ කොටස් සංඥාව නොගෙන ඒවා රූප ගොඩක් බව දැකගෙන ඒ රූපයන් තුලද එකින් එක සතර ධාතුන් ප්‍රකට කරගත යුතුය. ඉන්පසු ඒ ආකාරයටම උද්දුමාතක ආදී දස අසුභයන් ආවර්ජනා කර ඒවාද එකින් එක වෙන වෙනම ආකාර පහෙන් සමාධිමත් සිතින් මනාව සම්මර්ෂණය කරන්න. ඒවායේද කොටස් සංඥාව නොගෙන රූප ගොඩක් බව දැක ගන්න. ඒ රූපයන් තුලද ධාතු 4 ප්‍රකට කරගත යුතුය.